පුතේ එහෙනම් මුලින්ම රසායන විද්‍යාව කතා කරමු අද දවසේ. මට හැබැයි ඉතින් කතා කරන්න නෙමෙයි තියෙන්නේ මම හිතන්නේ ගානක් හදන්න තියෙන්නේ මුලින්ම. හොම්වර්ක් ගානක් දුන්නා. කට්ටිය ගාන හැදුවද? ගාන හැදුවද පුතේ? හවුද? ගාන හැදුවා. හොඳයි ඈ. මෙහෙම කරන්න. මං ගාන හදාගෙන ඔව් මම ඉතින් තියෙන්නේ මෙහෙමනේ. කොටස් ටික හදලා පෙන්නුවා නම් පස්සේදී ඊළඟ ලියන්න තියෙන එක නම් ඉතින් එකම වගේ තියෙන්නේ නේද? මං ගාන කියවන්න අපි කාට හරි මෙතන ඉන්න කෙනෙක්ට නැතුව Zoom වල ඉන්න කෙනෙක්ට දෙමු නේද කියන්න. හවුද බලන්න. අකින්දු ගිය සතියේ හිටියේ නෑ නේද පුතේ? අද ගාන කියන්න. ඔව් කියන්න පුතේ. සාන්ඩ්‍රනේ හොයද්දිත් අර විස්තරය ලියන්න ඕනද? අනිවාර්යෙන්. ලිවි නැත්නම් ලියා ගන්න. එහෙනම් අපි දෙමු කියන්න ගාන Zoom user කවුද? හරි. අපි දෙමු මම දැක්කා කවුද අපේ නිෂිත් හිටියද? නිෂිත් නැද්ද? නිෂිත් ගාන ලියලා තියෙන පුතේ නිෂිත්? නිෂිත්? සර්. ඔව් කියන්න. අදිත. සර් මේ අශේන් වේටින් රූම් එකේ ඉන්නවා කිව්වා. ඉතින් අශේන් කොහොමද දන්නේ නැන්නේ නම නෑ පුතේ. එයාට කියන්නේ නමින් එන්න කියලා. හරි? අද චිරාන් ආවා උඟ දවසකට පස්සේ අම්මෝ මේ ගෝලෙත් දකින්නත් ආසයි. ඉතින් දැක්කම මේ ළමයි වඳුර ගන්නත් බෑ ඉතින්. මේ කවුද කො මේ නිෂිත් නැද්ද? එහෙනම් කියන්න පුතේ ගාන කවිෂා ගාන ලියලාද පුතේ? ගාන හදුවකට කට්ටිය නෑ වගේ ඉතින් ඒකයි. ඔව් සර්. කවිෂා එහෙනම් පුතේ මට කියනවද ගාන මම හදන්න හයියෙන් කියන්න කොටස් වශයෙන් ඉස්සෙල්ලා මට කියන්නකෝ මොනවද ගැනද මේක හොයන්න තියෙන්නේ කියලා අපිට මූලිකතාවය හරි මොකද්ද ද්‍රාවණයේ නෑ මොකද්ද මූලික යූරියා CONH2 twice CONH2 twice හරි එතකොට කාබන් කියන්නේ 12යි ඔක්සිජන් කියන්නේ 16යි ධන මම මෙහෙම වරණක් දානවා නයිට්‍රජන්ලා දෙන්නයි 14 වැඩි කිරීම 2 ධන ඇතුළේ 2යි එළිය 2යි 4යි එක වැඩි කිරීම 4යි වරහන වෙනවා තේරුණාද නයිට්‍රජන් පුතේ එළිය 2 ඉලක්කමක් තියෙනින්දා ඒ 2 ඉලක්කමෙන් මේක වැඩි වෙන්න ඕන හරි එතකොට 12 ධන 16 ධන 14 2 වැඩි කරනවා 28යි ධන 4යි 16 වරක් 16යි 4යි එකතු කරනවා 20යි 20යි 48යි 58යි 60යි එතකොට මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය එන්නේ පුතේ 60යි තේරුණාද එතකොට මේක ඇසුරින් තමයි පුතේ අපි හොයන්නේ මතක ඇති මෙතන සමීකරණයක් කියලා හැදුවා සාපේක්ෂ අණුක ස්කන්ධයේ ග්‍රෑම් ගන්න සමානයි මවුල 1යි හරි කවිෂ ගාන කියාගෙන යන්න දැන් ඔබට යූරියා ග්‍රෑම් 60ක් සපයා ඇත කියාගෙන යන්න පුතේ මෙම අවස්ථාවේ රාක්කයේ පවතින්නේ ඝන ඩෙසිමීටරයට 0.5ක පරිමාණික පාස්කුව පමණි. ඩෙසිමීටර 0.5 පුතේ මේ ඇසුරින් ඔබට සාදාගත හැකි යූරියා ද්‍රාවණයේ මෞලිකතාවය සාන්ද්‍රණය කොපමණද? එය විස්තර කරන්න. අන්න හරි. එතකොට ඔයාලට දීලා තියෙන්නේ පුතේ ග්‍රෑම් 60යිනේ. ග්‍රෑම් 60යි කියන්නේ මවුල 1යි. ඒ කියන්නේ ඔයා ගාව යූරියා මේ වෙලාවේ තියෙන්නේ මවුල 1යි පුතේ. තේරුණාද? ඔයා ගාව මේ වෙලාවේ තියෙන යූරියා මවුල 1යි. එතකොට දැන් මේ වෙලාවේ රාක්කේ තියෙන්නේ ඝන ඩෙසිමීටර 0.5. හරි නේද? එහෙම නේද? යා කිව්වා. ඝන ඩෙසිමීටර 0.5. ඒ වගේම ඔයා ගාව මවුල තියෙන්නේ 1යි.
දැන් C හොයන්න තියෙන්නේ. ඒක නම් ලේසි පුතේ. 1 බෙදන්න තියෙන්නේ 0.5. කීයද දන්නේ නැහැ මෙතන උත්තරය ආවේ නේද? 2 2යි. 2යි දාවේ. ලසින්තත් 2යි කියලා කිව්වා. කවුද මේ සහනුත් 2යි කියලා කිව්වා. දෙක හැරි වෙනත් පිළිතුරු පවතීද? දෙක හැර වෙනත් පිළිතුරු පවතීද? මොකක්ද සර් ප්‍රශ්නේ? මේ ගෙදර වැඩ තිබ්බ ප්‍රශ්න පුතේ. හෝම්වර්ක්. මෙතන උත්තරය යන්නේ. C. මෙතන උත්තරය යන්නේ. 2යි සර්. අන්න උත්තරයක් ආව පොඩකින් ඈ. 0.5 කියලා තයක් ආවා. එකයි නෙමෙයිද? මගෙන් අහන එකයි නෙමෙයිද කියලා. මේ බිම්සර මෙතෙන් එන්නකො මං ඇවිල්ලා වාඩිලා මේ ගාන හදන්න. එකයි නෙමෙයිද කියලා අහනවා මගෙන්. පුතේ එක බෙදන්න තියෙන්නේ භාගෙන්. පාන් රාත්තල භාගයවට කැපුවාම භාගයව කීයක් හම්බ වෙනවද ඔයාලට? දෙකයි හම්බ වෙන්නේ. දෙකයි හම්බ වෙන්නේ. දෙකයි මෝල් dm ඍණ 3 මේ තියෙන්නේ. දෙකයි මෝල් dm ඍණ 3. ඊට පස්සේ ගාන ඉතින් අර විදිහට ලියන්න. මං ගාන ලියන්න කියලා කියනවා අර විස්තරේ ලියලා ඇති කියලා මම විශ්වාස කරනවා. චමුදි ගිය සතියේ හිටියද පුතේ මට මතක නැහැ. ඇයි පුතේ කතා කරන්නේ නැත්තේ? දැන් නිෂිත් මයික් එක ඕෆ් කරන් සද්ද නැතුව ඉන්නවා. චමුදි වගේ මට කියනවා ගාන හැදුවද නැද්ද කියලා විතරක් කියන්නකෝ. ඔව් සර් හැදුවා. එහෙනම් හරි. චමුදි එහෙනම් විස්තරේ ලියන්න. විස්තරේ කියන්න හිමීට කියන්න ඕනේ. චමුදුගේ අඩුපාඩු තිබ්බොත් කට්ටිය කියන්න. කියන්න ලැජ්ජ නම් මැසේජ් කරන්න පුතේ. හරි. කියන්න. රසායනික තුලාවක් ආධාරයෙන් රසායන තුලාවක් ආකාරයෙන් ඔරලෝසු වීදුරු කදාවකට යූරියා ග්‍රෑම් 60ක් කිරා ගන්න. යූරියා ග්‍රෑම් 60ක් කිරා ගන්න. හරි. ඝන ඩෙසිමීටර් 2ක පරිමාමිතික ප්ලාස්කුවක් පොඩෙන් ඝන ඩෙසිමීටර් 2ක පරිමාමිතික ප්ලාස්කුවක්. නෑ 0.5 0.5යි dm 3 පරිමාමිතික ප්ලාස්කුව. ඒක විතරයි මේ වෙලාවේ තියෙන්නේ. වලියක දිග ගහගන්න හරි තියෙන්නේ ඒක විතරයි පුතේ මේ වෙලාවේ. තේරුණාද? හරි. ඝන ඩෙසිමීටර් 0.5ක හරි කියන්නකෝ 0.5ක පරිමාමිතික ප්ලාස්කුවක් තෝරාගෙන එයට පුනීලයක් සම්බන්ධ කර ආසූත ජලය සහිත දෙවුම් බෝතලය ආධාරයෙන් ආසූත ජලය ස්වල්පයක් එක් කරන්න. ඔව් ආසූත ජලය සහිත දෙවුම් බෝතලය ආධාරයෙන් පරිමාමිතික ප්ලාස්කුවට ආසූත ජලය ටිකක් එකතු කරනවා. ඔයගොල්ලෝ බලා ගන්න ඔයගොල්ලෝ ලියපු එක ඈ. ලියපු නැති අය ඉන්නව නැති ලියා ගන්න. හරි කියන්නේ. ඉන්පසු ඔරලෝසු කදාවේ පවතින සියලුම යූරියා කොටස් පරිමාමිතික ප්ලාස්කුව තුළට ආසූත ජලය ආධාරයෙන් සෝදා හරින්න. එතකොට ඒ ඔරලෝසු විදුරු කදාවේ තියෙන සියලුම කොටස් ආසූත ජලය ආධාරයෙන් සෝදලා හරින්න කියලා තමයි කියන්නේ. හරි කියන්න. ඉන්පසු හොඳින් මිශ්‍ර කොට අදාළ මට්ටම තෙක් ආසූත ජලය එක් කොට මූඩිය යොදා එය ආවරණය කරන්න. ඉන්පසු අදාළ ද්‍රාවණය ලේබල් කර සුරැකිව තබන්න. හරිනේ. මුළු ගානම හරියයි රේසෑන් දාන්න බලන්න. මේ ටික ලියා ගන්න ඕනේ මම අයින් වෙන්නම් ඒ අතර ලියා ගන්න. රේසෑන් දාන්න බලන්න මුළු ගානම හරියයි. සර් ලියන ටික කියන්න උලන්. සහන් එක ලිව්වේ නෑනේ මට හිතුණා. නෑ. ඉතින් සහන් උඩ එක බලන්න ලියත හැකිනේ. තාම ෂුවර් නැද්ද බය වගේ? ඈ? ඔව් ෂුවර් නෑ උඩ. අම්මෝ එච්චර අයි අංශුව එකක්. හරි. හරි එහෙනම් අපි තව කාට හරි කියන්න කියමු. අයියෝ මේ 5 දෙනාගේ හරි ගානනේ. ලසින්ත හරිද? හරි. 6යි. ලසින්තත් එක්ක 6යි. අර හදපු ගාන හරිද මේ? නෑ ඒක හරි. ඒ උනාට විස්තරේ නෑනේ පුතේ. අපි කාට හරි දෙමු. තරුෂි පුතේ ලියපු එක
කඩ කඩ කියන්න පුළුවන්ද අපිට මේ තව කාට හරි ලියපු නැති අයට ලියා ගන්න. හයියෙන් කියන්න ඕනේ උදේ ඈ. තර්ෂි රසායනික තුලාව ආධාරයෙන් හරි සහන් ලියා ගන්නවා නේද? ඔව්ද ලියා ගන්න. අද ටීචර් කෙනෙක් උගන්වන්නේ. හරි. රසායනික තුලාව ආධාරයෙන් ලේඩි ටීචර් කෙනෙක් කියන්න තර්ෂි. ඔරලෝසු වීදුරු කදාවකට ඔර්ලෝසු යූරියා විදුරු කදාව. ටීචර් එක සැර වැඩි වේගෙ වැඩි ළමයින්ට ලියා ගන්න ඔර්ලෝසු විදුරු කදාවකට කියන්නේ ග්‍රෑම් 60ක් කිරා ගන්න. යූරියා ග්‍රෑම් 60ක් කිරා ගන්න. හරි. ඝන ඩෙසිමීටරයට මෝල් එකක පරිමාණික එතන පොඩි අවුලක් තියෙනවා වගේ නේද? නේද? ගන් ඩෙසිමි මොකද පුතේ එතන? ඝන ඩෙසිමීටර් 0.5 නේ. ඔව් ගන් ඩෙසිමීටර 0.5ක. පරිමාමිතික කියාගෙන යන්න දර්ශි. පරිමාමිතික ප්ලාස්කුව. ප්ලාස්කුවක් තෝරාගෙන එයට පුනීරයක් යොදා දෙවුම් බෝතලයෙන් ආසූත ජලය ස්වල්පයක් එක් කරන්න. දෙවුම් බෝතලයෙන් ආසූත ජලය ස්වල්පයක් එක් කරන්න. සාහනේ ටික ලියයි. කියාගෙන යන්න බලන්න දර්ශි. ආසූත ජලය ආධාරයෙන් යූරියා පරිමාමිතික ප්ලාස්කුවක් තුළට ආසූත ජලය ආධාරයෙන් ඔර්ලෝසු විදුරු කදාවේ පවතින සියලුම යූරියා කොටස් පරිමාමිතික ප්ලාස්කුව තුළට සෝදා හරින්න. එහෙම නේද? හරිනේ. කියන්න පුතේ එතන ඉඳන්. Thank you. thank you කියලා බෑ අහගෙන ඉන්නවා කියන්න පුතේ. ඉන්පසු එය හොඳින් මිශ්‍ර කරන්න. අදාළ මට්ටමට ආසූත කියන්නේ අදාළ මට්ටම තෙක් ආසූත ජලය එක් කොට මූඩිය වසා ලේබල් යොදා සුරැකීව තවන්න. හරි හොඳයි ඈ. හරි. එතකොට දැන් අපි ওই මෞලිකතාවයේ ගණන් කීයක් ඇදද? තුන්වෙනි ගානද හතරද? 3. තව ගණන් හදමු නේද ටිකක් නැත්තම් හරියන්නේ නැහැ. සමහර අය නම් මං හිතන්නේ මොකුත්ම නියඩවම නියඩ ජීවින් වගේ ඉන්නවා. ගානක් හදලවත් නැතුව ඇති. තව ගානක් හැබැයි මෙහෙමයි. ගාන හදන්න ඉතින් ගොඩාක් වෙලා ගත කරොත් ඉතින් අපරාධය අපිට. හරි? හදමු මේ ගාන ලියා ගන්න. දැන් ලියාගමු. දැන් ලියමු. ලෑස්ති? හරි? ඔව් සර්. ලියන්න මෙහෙම. දිනේ දැම්මද පුතේ? හරිනම් දිනේ දාන්න ඕනේ ගානෙන් ඉඳන් නේද? දිනේ දාන්න 6 වෙනි මාසේ 8 වෙනිදාද? ලියමු. මෙහෙම. ඔබට ග්ලූකෝස් ග්‍රෑම් 45ක් එකම හෝම්වර්ක් දෙන්න. එතකොට ඉඩ තියන් දැන් යන ඉඩ ප්‍රමාණය තේරෙනවානේ. ඔබට ග්ලූකෝස් ග්‍රෑම් 45ක් ග්ලූකෝස් වලින් එකක් කලින් දුන්නනේ. කමන්නේ මේක 45 නේ පුතේ. ග්ලූකෝස් ග්‍රෑම් 45ක්. දැන් මේ හයිඩ්‍රොක්ලෝරික් වගේව දෙන්න බෑනේ සාමාන්‍යයෙන් මේක. මේ දෙන්නේ ඝන ද්‍රව්‍ය. ග්‍රෑම් 45ක් සපයා ඇති අතර ඒ ඇසුරින් 1 මෝල් DM ඍණ 3 1 මෝල් DM ඍණ 3 එක නේද? ඔව් පුතේ 1යි ඈ 1 මෝල් DM ඍණ 3 ද්‍රාවණයක් පිළියෙල කරගන්නා අයුරු විස්තර කරන්න.
ඒක දන්නව නේද? වරහන් ඇතුලේ C සමානයි 12යි H සමානයි 1යි O සමානයි 16යි. හරි. අපි තව එතකොට ඉඩ තියන්න පුළුවන් පුතේ කොච්චර ඉඩ යනවද කියලා දන්නවනේ. අපි එතකොට ලබන සතිය ගණන් ටික හදාගෙන යනවා. තව ගානක් ලියා ගමු නේ. ඔබට ඇයි කවුරු වගේ නිදි බලන්න Sir, mic go. sorry sodium nitrate NaNO3 NaNO3 පුතේ එතකොට N capital A simple N capital O capital 3 sodium nitrate අවශ්‍ය තරම් සපයා ඇත ඒ ඇසුරින් බිංදුවය දශම දෙකයි මෝල් DM ඍණ 3 0.2 මෝල් DM ඍණ 3 ද්‍රාවණයක් පිළියෙල කර ගන්නා අයුරු විස්තර කරන්න වරහණක් අරින්න පුතේ හරිද සෝඩියම් 23යි Na 23යි කමා නයිට්‍රජන් 14යි කමා ඔක්සිජන් 16යි හරිනේ තව ගානක් දෙන්න ඉඩ තියන්නේ එහෙනම් එකම ප්‍රමාණය ඉඩනේ යන්නේ අපි මෙහෙම ලියමු ඔබට potassium carbonate K2CO3 KO K2 පුතේ K2CO3 දැන් මම ඒකට මොකුත් කියනව නෙමෙයි K2CO3 ගොම මතක් වෙන්න ඕනේ potassium carbonate කියන්නේ CO3 2- potassium වල එකයි අරයාගේ දෙකයි එක මේ පැත්තට යනවා දෙක මේ පැත්තට එනවා එතකොට K2CO3 හරි ඔබට K2CO3 ග්‍රෑම් කීයක්ද දෙන්නේ ග්‍රෑම් 69ක් සපෑත්නම් මේක නරි කැත ගානක් නේද පුතේ ග්‍රෑම් 69ක් සපෑත්නම් දෙකින් බෙදෙන්නද කියනවා හොඳ නෑ. ඒකනේ මම හරි නරකයි වගේ කරන්නේ නේද 69ක් සපෑත්නම් දෙකයි මෝල් DM ඍණ 3 ද්‍රාවණයක් සාදා ගන්නා අයුරු විස්තර කරන්න පුතේ වරහණක් අරින්න ඕනේ හරි
ලෑස්ති අපි වරහන් දාමු පොටෑසියම් K පොටෑසියම් ගුවන් තාම හිතන ළමයි ඉන්නවද දන්නේ නැහැ P කියලා K 39යි කමා කාබන් 12යි කමා ඔක්සිජන් 16 මේ ඉන්නේ 11 වසර මං ලස්සන්ට ආපුතේ ඔක්සිජන්ද ඔක්සිජන් 16යි කාබන් 12යි මේ දැන් 11 ඉන්න ළමයි මං ලස්සන්ට පිළිවෙලට ඇත්තටම වැඩ ටික කරගෙන ආවා මේ මම දන්නේ කතා කරලා ඉතින් ඒක කොරෝනා හින්දා ඒ තත්ත්වේ නැති වුණා අප්පා දැන් ඉතින් ළමයින්ගේ නෝට් ඊට පස්සේ ෂෝට් නෝට් ඒවා මොකක්ද ඉතින් පාස් පේපර්ස් කරන්න විතරයි තියෙන්නේ ඉතින් මාර ලස්සනට ඒ පන්ති පිළිවෙලට තිබු ළමයි ටික කරගෙන දැන් ඉතින් පුළුවන් විදිහට තමයි වැඩ ටික කරන්න තියෙන්නේ හරි ගණන් එතකොට ඒ කීවෙනි ගානක් දන්නේ නැහැ පුතේ මෞලිකතාවයේ ඔක්කොම ගණන් කීවෙනි එකද දන්නේ නැහැ නේද 6 කමන්නේ අපි මොනවද ආයෙ තව ටිකක් පස්සේ අදමු පුතේ දෙවෙනි සෙෂන් එකේදී අපි එතකොට කරන්නේ භෞතික විද්‍යාව තුන්වෙනි එකේදී ජීව විද්‍යාව කරනවා ජීව විද්‍යාව මම අලුතෙන් නෝට් එව්වද ඔයගොල්ලන්ට නෑනේ එනේ කියන අද වන්න ඕන කියන එක නේ මේ අද වන්න ඕන කියලා කියන්නේ භෞතික විද්‍යාවත් එක තැනක පොඩ්ඩක් ස්ටක් වෙන තැනක් තියෙනවා පුතේ මට ඒක මේ රට අරනකන් ඉන්නනවා කරන්න ලඝු පොතක් එහෙම හොයාගෙන උගන්වන්න ඕනේ ඒක මේ සූම් වලින් උගන්වන්න තීරමක් නෑ ඒකයි කියන්නේ හරි ත්‍රිකෝණමිතිය අර ඔයගොල්ලෝ ගණන් වල ඉගෙන ගන්නවා ඇති ඒවා තුන්වෙනි වාට තියෙන මං හිතන්නේ හරි පුතේ 49 පිටුව බලන්න චමුදි කියෙව්වා තරුෂි කියෙව්වා ඊට පස්සේ අපි පල්ලෙහා පැත්තෙන් කාට හරි දෙමු විනෙත්‍ය තමයි යටම ඉන්නේ මොකද වී අකුරේනේ පුතේ නම තියෙන්නේ විනෙත්‍ය පුතේ 49 පිටුව පේනවද පුතේ මැද ඡේදයක් තියෙනවා සාන්ද්‍රණය වැඩි ද්‍රාවණයකට කියලා ඔව් සර් අනේ පුතේ ඡේද කියවන්න ඊළඟට ලෑස්තිලා ඉන්න පොඩක් ඉනවමම ඊළඟට ලෑස්තිලා ඉන්න අපි උඩින් එක්කෙනෙක්ට දෙන්නේ අපේ මේ මලිත් පුතා අපේ බයික් සම්බන්ධ විශේෂඥ මහත්තයා හරි විනෙත්‍ය කියන්න පුතේ සාන්ද්‍රණය වැඩි ද්‍රාවණයකට ද්‍රාවකය තවත් එකතු කිරීමෙන් එහි සාන්ද්‍රණය අඩු කළ හැකිය. ඔව් ඒ කියන්නේ පොඩක් ඉන්න මොකද ඒ කියන්නේ අපි දැන් මොකක් හරි සාන්ද්‍රණය වැඩි ද්‍රාවණයක් ඒකට තව අපි හිතමු තේක තාත්තා කියනවා මේක කහට වැඩි කියලා. කහට වැඩි කිව්වොත් පුතේ මේකට මොනවද කලවම් කරන්න ඕන ඔයගොල්ලෝ හිතන විදියට. කහට වැඩි ඈ උණු වතුර අන්න හරි. බලන්න ලසින්දට බිම්සරට එහෙම තේරෙනවා ඒවා. කවදාද හොඳ ස්වාම පුරුෂය වෙන්න පුළුවන් පුතේ ඒගොල්ලොන්ට. තේරුණාද? ගෑන් ළමයි නම් මිලෝ වැඩක් නැහැ. සහනුත් කිව්වද? ලසින්ද කියනවා සහනුත් කිව්වලු. සාන්ගේ කටහඬ ඇහුණා. මේ හරි. එතකොට එහෙනම් දැන් ඒකට එකතු කරන්නේ මොනවද පුතේ? ද්‍රාවකය එකතු කරන්නේ. දැන් අර කහට ගතිය ටික ටික මොකද වෙන්නේ පුතේ? අඩු වෙන සමහරලාට බීම හදලා කියනවා නේද? බීම එකේ පොඩ්ඩක් සැර වැඩි. බීම එකේ අර මේ කෝඩියල් වැඩි. එතකොට නම් කෝඩියල් ගතිය අඩු කරන්න මොනවද කලවම් කරන්න ඕන පුතේ? වතුර කලවම් කරන්න ඕන නේද? වතුර කලවම් කරන්න ඕන. හරි විනෙත් කියාගෙන යන් එතන ඉඳලා. ද්‍රාවකය එකතු කිරීමෙන් සාන්ද්‍රණය අඩු කිරීම තනුක කිරීම ලෙස හැඳින්වේ. වචනේ මතක තියාගන්න කට්ටිය. එහෙනම් ඒ විදිය එම ක්‍රියාවලියට කියන්නේ පුතේ තනුකකරණය, තනුක කිරීම කියලා කියන්නේ. විද්‍යාගාර ගබඩාවල ඇති බොහෝ අම්ල සාන්ද්‍රාම්ල වන අතර විද්‍යාගාරයේ පරීක්ෂා කටයුතු සඳහා එම අම්ල තනුක කිරීමෙන් පිළියෙල කරගත් අම්ල බොහෝ විට භාවිතා වේ. ඇත්තටම තියෙන්නේ පුතේ ප්‍රබලම අම්ල තියෙන්නේ. ඒවා ඔය විද්‍යාගාර වැඩ කටයුතු සඳහා දෙන්නේ ඊටමත් ජලයේ ප්‍රතිශත කලවම් කරලා. ජල ප්‍රතිශත කලවම් කරලා තමයි එතකොට දෙන්නේ. අපි නිකමට හිතමුකෝ නිකම් මෙහෙම හිතන්නකෝ මේක ගානක් විදිහට හදන්න අවශ්‍ය නැහැ. ටෙස්ට් ටියුබ් එකට කොටස් 9ක් වතුර දාලා මොනවා හරි කොටස් 9ක් බිංදු 9ක් වතුර දාලා එක බිංදුවක් ඇසිඩ් දැම්මොත් එතකොට එයාගේ සාන්ද්‍රණය නිකන් කීයක් විතර වේද 100ට ගාන 100ට ගාන 110 110 ඒක එක සැරේ දැනෙන්නේ නැද්ද තේරුණා 10 දිනක් පන්ති ඉන්නවා 9ක් පිරිමි ළමයි එක්කෙනෙක් ගෑල් ළමයි ප්‍රතිශතය කීයද පුතේ 100
10%යි නේ. ඒ ඕවා හොඳට තේරුම් ගන්න ඕනේ. අර ඊයේ පෙරේද ඇමති කෙනෙක් දැක්කද නැවේ උෂ්ණත්වය 100 ගණන් වලින් කිව්වා. 85යි කිව්වා උෂ්ණත්වය පුතේ. ඒ කියන්නේ ඌ ජීවිතේට තර්මෝඩයිනමික් පාර්ට් එක ඉගෙනගෙනවත් නැහැ පුතේ. තාපය පාඩම කළවත් නැහැ. තේරුණාද? ඕගොල්ලෝ එහෙම වෙන්න එපා. ඕගොල්ලෝ බුද්ධිමත්. මේ අර සෙල්සියස් අංශක 85යි කියන එක තමයි මම හිතන්නේ ඒ යකා 85යි කියලා කිව්වේ. අමු ගොබ්බේවනේ. මේ තේරුණාද? මතක තියාගන්න. ඕගොල්ලෝ එහෙම වෙන්න එපා කිසිම විටක. තේරුණාද? එතකොට මතක තියාගන්න. එහෙනම් ඔය ඉතාමත් සාන්ද්‍ර අම්ල වර්ග තමයි පුතේ කණුක කරලා පාවිච්චි කරන්නේ. ලැබ් එකේදී පරිස්සමෙන් අම්ල වර්ගත් එක්ක ගැටෙනකොට ඉතාමත් ප්‍රවේශම් සහගත වෙන්න. ලැබ් එකේදී වෙන්න පුළුවන් අනතුරු වැඩි. විශේෂයෙන් ඔයගොල්ලෝ රසායන විද්‍යාව වගේ දෙයක් ඉදිරියට දිගටම හදාරනවා නම් ඔයගොල්ලෝ විශේෂ දැනුවත් කිරීමක් කරනවා. රසායනික ද්‍රව්‍ය තියෙන විද්‍යාගාරයක පරිස්සම් වෙන්න ඕනේ ප්‍රමාණය සූලොජිකල් ලැබ් එකක හරි බොටනි ලැබ් එකක හරි ෆිසික්ස් ලැබ් එකක හරි සිද්ධ වෙනවට වඩා අමාරු දේවල් තියෙනවා. ගෑස් කරාම තියෙනවා, අම්ල වර්ග තියෙනවා, භස්ම වර්ග තියෙනවා. දැන් ඇසිඩ් එකක් දිවේ ගෑවුනා කියලා භස්මයක් පොළ හරියන්නේ නැහැ නේ පුතේ එකපාරට. ඉතාමත් පරිස්සම් වෙන්න. තේරුණාද? හරි. භෞතික විද්‍යා ලැබ් එකේ එහෙම දෙයක් වෙන්නේ නැහැ පුතේ. ගන්ටා සරාවක් ඇවිල්ලා මොන හරි සරසුලක් ඔළුවේ වදින්නේ, ඒ වගේ කරන්ට් එක වදින්නේ. එහෙම දේවල් වෙන්න පුළුවන්. තේරුණාද? අරක ඉතාමත් ප්‍රවේශම් සහගත වෙන්න. මලිත් පුතා ලෑස්ති නේද? ඔව් සර්. ඉතින් බයික් එකක් බස්සලා තියෙනවා. ඔබේ අවධානයට කියන්නේ. ඔබේ අවධානයට කියන්නේ කියන්න පුතේ. සාන්ද්‍ර අම්ල තනුක කිරීමේදී ආරක්ෂක පියවරක් ලෙස සෑම විටම ජලය අම්ලය එකතු කිරීම කළ යුතුය. අන්න එතන පොඩ්ඩක් ඒක කියපු විදිය පොඩ්ඩක් අවුලක් දෙනවා. ඔක විභාගයට ආව එක සැරයක්. සාන්ද්‍ර අම්ල තනුක කරනකොට වතුරට ඇසිඩ් දානවද ඇසිඩ් වලට වතුර දානවද? දන්නේ නැහැ. ජලයට අම්ල එකතු කිරීම කළ යුතුය. තේරුණාද? ජලයට තමයි අම්ල එකතු කරන්නේ. හරි කියාගෙන යන්න පුතේ. එසේ කළ යුතු වන්නේ සාන්ද්‍ර අම්ල තනුක කිරීමේදී විශාල වශයෙන් තාපය පිටවන බැවින් අනතුරු සිදුවීමට ඉඩ ඇති බැවිනි. අන්න හරි. මතක තියාගන්න අධික තාපයක් පිට වෙනවා. ඒ තාපය ළඟ හිටියොත් පුතේ ඒ තාපයේදී ළඟ හිටියොත් එහෙම හැම උණු වෙලා යන්න ඒ වගේ තත්ත්වයක් වුණත් වෙන්න පුළුවන් පුතේ. තේරුණා නේද? ඉතින් මතක තියාගන්න එතකොට දැන් එහෙමත් කලවම් කරනවා කියලාත් පුතේ මේ වතුර බේසමකට ඇසිඩ් බාල්දියක් විතර එහෙම කලවම් කරන්නේ නැහැ. ඇසිඩ් මිශ්‍ර කරන්න පුතේ හැම වෙලේම බිඳුව මිශ්‍ර කරන්න. හරි ක්‍රමවේදය. තේරුණා නේද? අපි පොඩ්ඩක් ලියමු නෝට් එක. සාමාන්‍ය පාටින් ඡේදයක් වගේ. ගිම්මානි දැන් නේද පුතේ ආවේ? කවුරු හරි යාළුවෙක්ගෙන් අහන කොච්චරක් ඉඩ තියන්න ඕනද කියලා. නැත්තම් මේ සෙෂන් එක ඉවරයි තව විනාඩි 9කින්. මේ ඊළඟට අපි ෆිසික්ස් කරමු. මාතෘකාව මොකද්ද? මාතෘකාවක් නැහැ. මාතෘකාවක් නැහැ. අර මේ දැන් කරපු මේ පාඩම. ඔව් මේ සාන්ද්‍රණ යටතේම තමයි යන්නේ මේක. මේ මාතෘකාව දිගට යනවා. පිටුව කීයද? පිටුව 48 49. ලියමු. බොන කට්ටිය අන්න බලන්න ලසින්ද කියපු දේ. බොන කට්ටියත් මේක කරනව නේද කියලා සර් මගෙන් අහුවා. සෝඩා එකතු කරනවා. අර සමහර ළමයි අත්දැකීමෙන් කතා කරන්නේ. මේ අපි ලියමු. සාන්ද්‍රණය වැඩි ද්‍රාවණයකට මේව හොඳ දේවල් නෙමෙයි පුතේ. සාන්ද්‍රණය වැඩි ද්‍රාවණයකට තවදුරටත් ද්‍රාවකය එකතු කළ විට තවදුරටත් ද්‍රාවකය එකතු කළ විට එහි සාන්ද්‍රණය අඩුවේ. එහි සාන්ද්‍රණය අඩුවේ. ලබන සතියේ පාට පැන්සල් ලෑස්ති කරලා තියාගන්න. එහි සාන්ද්‍රණය අඩුවේ. මෙය තනු වෙන පාටකට යන්න. මෙය වෙන පාටකට යන්න. තනුක කිරීම ලෙස හැඳින්වේ. ලෙස හැඳින්වේ පරණ පාටින් පුතේ. තනුක කිරීම ලෙස හැඳින්වේ.
තනුක කිරීම ලෙස හැඳින්වේ. හරි. විද්‍යාගාරවල බහුලව පවතින්නේ විද්‍යාගාරේ පවතින සාන්ද්‍ර අම්ල වන අතර භාවිතයට බොහෝ විට ගැනෙන්නේ තනුක කරන ලද අම්ලයන්ය. තනුක කරන ලද අම්ලයන්ය. පුතේ අර මලිත් කියවපු ඔබේ අවධානයට කියන එක ලියන්න ඉඩ තියන්නේ. මලිත් කියවපු ඔබේ අවධානයට කියන එක ලියන්න ඉඩ තියන්නේ. තව පොඩි කාරණාවක් තියෙනවා. ඔය C සමානයෙන් බෙදීම V සමීකරණය උතන තියෙන්නේ නැහැ. අපි ගණන් හැදුවා. අපි එකකින් ගණන් හැදුවා කියලා දන්නවන්නේ දැන්. තියෙනවා පරිමාව dm 3 වූ ද්‍රාවණයක ද්‍රාව්‍ය මවුල NDV ඇති විට සාන්ද්‍රණය C සමානයෙන් බෙදීම V කියලා තියෙනවා. මෙහි n මවුල වලින් මනින්න පුළුවන්ලු. V ඝන ඩෙසිමීටර වලින් මනින්න පුළුවන්ලු. සාන්ද්‍රණය එතකොට මෝල් dm ඍණ 3ෙන් මනින්න පුළුවන්. අපි ඒකත් ලියලා තියෙන්නේ පුතේ. අපි පාඩමේ ඊළඟ කොටසට යනවා. මාතෘකාව බලන්නකෝ. අපි මේ විශේෂණ එකේ උඩින් ප්‍රයෝජන ගන්න එපා. මිශ්‍රණවල සංඝටක වෙන් කිරීම වෙන පාඩකින් ලියන්න පුතේ. මිශ්‍රණවල සංඝටක වෙන් කිරීම. හරි. මිශ්‍රණවල සංඝටක වෙන් කිරීම. අපි බලමු පුතේ අපිට දැන් එදිනදා ජීවිතේ දක්නට ලැබෙන මිශ්‍රණ වර්ග ගොඩක් තියෙනවානේ. දැන් හොඳම උදාහරණය කඩෙන් හාල් ගෙනාවොත් ඒ හාල් එකේ V තියෙන්න පුළුවන්. ඒ V අයින් කරගන්න ඕන. දැන් හැබැයි ක්‍රමවේදයකට අනුව අයින් කරන්න ඕන. දැන් ඒ V ටික අයින් කරන්න කියලා අර හත්පනවක වගේ කුකුලෙට්ට දෙන්න බෑනේ පුතේ. කුකුලා එතකොට හාලුත් කනවා වීත් කනවා. තේරුණාද? එතකොට සාමාන්‍ය තියෙන එදිනදා ජීවිතේ එහෙම වෙන් කර ගැනීමේ ක්‍රමවේදයන් තියෙනවා. සහල් වලින් ගල් වැලි ඉවත් කිරීම. මුහුදු ජලයෙන් ලුණු වෙන් කර ගැනීම. දැන් මේ දවස්වල ලුණු ගැන කතා වෙනවනේ කට්ටිය නේද? මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා ලුණු නිස්සාරණය කරන්නේ කොහොමද කියලා. විභාගෙට එන්න පුළුවන් ඒවා දෙකක් ඉගෙන ගන්නවා මේකෙදි. දෙකම එන්නේ නැහැ එක සැරේ. සාමාන්‍ය දෙකෙන් එකයි එන්නේ. එකක් ලුණු නිස්සාරණය එහෙම නැත්නම් සගන්ධ තෙල් නිස්සාරණය. khනිජ වැලි වලින් විවිධ khනිජ වෙන් කර ගැනීම, බොර තෙල් පිරිපහදුව මගින් විවිධ ඉන්ධන වර්ග වෙන් කර ගැනීම, උක්කුෂ වලින් සීනි වෙන් කර ගැනීම, වායු ගෝලීය වාතයෙන් ඔක්සිජන්, නයිට්‍රජන්, ආගන් වගේ වායු වෙන් කර ගැනීම. ඒක නම් අපි වෙනම රසායන විද්‍යා පාඩමකදී කතා කරන්නේ. සාමාන්‍ය ලින් ජලයෙන් හෝ ගංගා ජලයෙන් ආසුති ජලය ලබා ගැනීම. ආසුති ජලය ගැන කලින් කතා කරානේ. ආසුති ජලය හදන්නේ කොහොමද කියලා බලමු. හරි? මුහුදු ජලයෙන් පානීය ජලය සැකසී. ශ්‍රී ලංකාවට එහෙම කවදාද ඉතින් මේ තියෙන පිරිසිදු උල්පත් ජලයම විනාශ වුණොත් එහෙම අපිට කරන්න වෙන්නේ මුහුදු ජලයෙන් තමයි පුතේ පානීය ජලය සකස් කරගන්න වෙන්නේ. අපි බලමු කොහොමද එහෙම කරන්න කියලා. මම ලින්ක් එකක් එවන්නම්. හරි මං චුට්ටක් විනාඩියක් වැඩිපුර දෙන්න. ඉස්කෝලේත් අද රැස්වීමක් තියෙනවා පුතේ ඒකයි.
අලුත් ලින්ක් එකක් එවනවා දැන්. ඒකදී අපි භෞතික විද්‍යාව සාකච්ඡා